සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. සංසාර ගමනේ අප මුහුණ දෙන ගැටලු විවිධාකාරයි. එම ගැටලු මනාව විසඳා ගැනීමට නම් අප බුද්ධිය මෙහෙවිය යුතුය. එම ගැටලු නිවැරදි කර ගැනීම සඳහා ලෞතර ශ්‍රී සද්ධර්මය අපිට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ උතුම් වූ ලෞතර ශ්‍රී සද්ධර්මය ඔබට සංනිවේදනය කරන බෞද්ධ ගුවන්විදුලියේ මේ පැයට නියමිතව තිබෙන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ. ඒ සඳහා වැඩම වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන්වයන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද දින මෙම උතුම් වූ සදරම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ ගලේබෙල දමුණු මුල්ල ලිපිණේ පදිංචි කේ.ජී. අනෝමා කුමාරි මහත්මිය ඇතුළු සදැහැති පින්වත් පිරිසත්, විශ්‍රාමලත් විදුහල්පති එන්.ඩබ්ලිව්. විමලසේන මහතා සහ එම මහත්මිය ඇතුළු සදැහැති පිරිසත්, කේ.එච්.ඒ. කාන්ති හෙටිආරච්චි මහත්මිය සහ දේවහුව කජුවත ලිපිණේ පදිංචි කේ.ජී. චන්ද්‍රාවති මහත්මිය සහ එම මහතා කේ. කරුණාවති මහත්මිය සහ ජී.ජී. සීලවති මහත්මිය ඇතුළු සදැහැති සුපින්වත් පිරිස අද මෙම සදර්ම දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරනවා. එසේනම් සදරම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් පංචශීලය සමාදන් වීම සඳහා කවුරුත් සාදුනාද පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. විතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආනුබන්තේ සතු සතු සතු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වතුනි, මේ පින්වත් හැම දිනම අද බොහෝම ශ්‍රද්ධාවෙන්
ධර්ම දානමේ මහා පිංකමක් සිදු කරගන්න සූදානම් වෙන මොහොත. බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ මේ පිංගතුන් ධර්ම දේශනාවක දායකත්වය දරමින් තව බොහෝ පිරිසකට ලක්වාසී ලෝවාසී බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන විශාල පිරිසකට ධර්ම දානයක් ලබා දෙන්න කල්පනා කරා. ඉතින් සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා බුදුරජාණන් වහන්සේ සියලු දානයන් අතර අග්‍රම දානයේ හැටියට පෙන්වුවේ ධර්ම දානමේ පින්කම. ඒ නිසා ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින නිවන් අවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට අවශ්‍ය වෙන කාරණා 4ක් තියෙනවා. ඒන් කාරණා 2ක් බාහිරින් ලැබෙන්න ඕන කාරණා. ඒවට කියනවා සද්ධර්ම ශ්‍රවණේ, කල්යාණ මිත්‍ර සේවනයේ. ඒවා බාහිරින් අපිට ලැබෙන්න ඕන දේවල්. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි පිරිසිදු ධර්මයක් අපිට අහන්න ලැබෙන්නේ. සද්ධර්මය අහන්න ලැබෙනවා. එතකොට කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න නම් සද්ධර්ම ශ්‍රවණයයි කල්යාණ මිත්‍ර සේවනයයි තියෙන්න ඕන. හැබැයි කොච්චර කල්යාණ මිත්‍රයෝ මුණ ගැහුණත්, කොයිතරම් පැය 24ම පිරිසිදු බණ ඇහුණත්, ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න නම් යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම ප්‍රතිපදාවක් Taman තුල තියෙන්නට ඕන. යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ ධර්මයේ නුවණින් විමසීමේ හැකියාව. ධම්මානුධම ප්‍රතිපදාව කියන්නේ ඒ ඇසූ ධර්මයට අනුකූලව ජීවත් වීම. ධර්මයට අනුකූල ප්‍රතිපදාවක් ජීවත් වීමක් අපේ ජීවිතය තුළ ඇති කර ගන්නට ඕනේ. ඔන්න ඔය කරුණු 4 එකතු වුණොත් බාහිරාංග 2යි ආධ්‍යාත්මික අංග 2යි. ඔය කාරණා 4ම එකතු වෙච්ච තැන කෙනෙකුට ධර්මය අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ ධර්මාවබෝධය කරා යන්න නම් බාහිර අංග 2ම දැන් හොඳට ලැබෙන කාලය. කල්යාණ මිත්‍ර සේවනයක් තියෙනවා, සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා. අපි ඉපදුනේ අප්‍රිකාවකවත් මැද පෙරදිග රටකවත් වෙන මිත්‍යා දෘෂ්ටික රටකවත් නෙමෙයි. අපි ඉපදුනේ බුදු කෙනෙක්ගේ ධර්මයක් පවතින, බුද්ධ ශාසනයේ තියෙන, නිතර දිවිලේ බණ අහන්න ලැබෙන කාලයක පතිරූප දේශයකයි අපි ඉපදුනේ. ඒ නිසා අපිට සද්ධර්ම ශ්‍රවණිය ලැබෙනවා. දැන් කල්යාණ මිත්‍ර ආශ්‍රය හොඳටම ලැබිලා තියෙනවා. නිතර බණ අහන්න ලැබෙන කාලයක්. එතකොට බාහිර අංග 2ම කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණියයි ලැබෙනවා. දැන් අපිට ඇති කරගන්න ඕන දේ තමයි අපි තුල, Taman තුල ඇති කරගන්න ඕනේ අංග 2 අප්‍රමාදීව ඇති කරගන්න ඕනේ. ඒ අහන ධර්මයේ නිතර නුවණින් විමසන්න පුරුදු වෙන්න. ඒකට කියන ධර්ම සම්මර්ෂණය දෙනවා කිය. හැම වෙලාවෙම පුටුවක වාඩි වෙලා හිටියත්, බස් එකක වාඩි වෙලා හිටියත්, ගමනක් යන ගමන් වුණත්, නිදා ගන්න ගිහිලා නිින්ද යනකන් වුණත් ගැඹුරු ධර්මයේ නුවණින් හිතන්න ඔය පටිච්ච සම්පාද ගැන, පංච උපාස්කන්ධය ගැන, ආයතන 6 ගැන ගැඹුරු ධර්ම කාරණා නිතර නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එහෙම ධර්මයේ සිහි කරන්න පුළුවන් නම් අන්න හිතක් ධර්ම අවබෝධයට සකස් කරගන්න පුළුවන්. දැන් බලන්න මේ ධර්මයේ සිහි කිරීමේ වටිනාකම. කාලයක් ගැඹුරු බණ අහලා තියෙනවා නම්, ධර්මයේ මෙනෙහි කරලා තියෙනවා නම්, අනිත්‍ය සිහි කරපු කෙනෙක් නම් එයාගේ හොඳ සිහිනුවන ආරක්ෂා වෙනවා. දැන් මම පහුගිය දවස්වල මරණාසන්න අම්මා කෙනෙක් බලන්න ගියා. පිළිකාවක් හැදිලා හොඳටම අමාරුයි. දවස් ගාණක් කෙඳිරි ගගා ඉඳලා තියෙන්නේ. යන්තම් දියර වගේ දෙයක් කටට දානවා හැන්දකින් එච්චරයි. එතකොට මරණාසන්නව හිටි දවස් ගාණක් කෙඳිරි ගගා ඉඳලා තියෙන්නේ, අතක්වත් උස්සලා නැහැ. කොහොම හරි මම ගිහිල්ලා පිරිත් ටිකක් කියලා ඒ දරුවෝ කිව්වා ඉතින් අම්මා මේ විදිහට පින් කරගත්තා කියලා. ඉතින් මං හොඳට දන්න මගේ වැඩසටහන් වලට එන දරුවා ගියා. ඉතින් ඒ වෙලේ පිරිත් චුට්ටක් කියනකොට අමාරුවෙන් අත් දෙක එකතු කරලා වැඳගත්තා. දවස් 3කට පස්සේ කිව්වා එහෙම අත් දෙක එකතු කරලා වැඳගත්තා. ඊට පස්සේ පිරිත් ටික කියලා ඉවර වුණාට පස්සේ මං ඉතින් සුගතියකට හිත පිහිට ඕන හැටි කියලා කරපු පිනක් සිහි කරගන්න කියලා ඒ ටික කිව්වට පස්සේ
බොහොම අමාරුවෙන් කතා කරලා වචනයක් දෙකක් යන්තම් කියනවා ඇහුණා. ඊට පස්සේ දුව කනට කරලා අම්මේ මොකද කියලා ඔළුව අත ගන්නකොට අමාරුවෙන් කෙඳිරි ගගා හරි කිව්ව මං හොඳට පිං කරගත්තා. ඒක තමයි අන්තිමට කියපු දේ. ඉදා රැ නැති වෙලා තිබුණා. එතකොට හිතන්න මේ මරණාසන්න මොහොතේ කොච්චර අමාරු වුණත් මොන වේදනාවක් දරාගෙන හිටියත් පිං කරගත්ත කෙනාට හොඳට බණ භාවනා කරගත්ත කෙනාට හොඳ ධර්මයේ දියුණු කරගත්ත කෙනාට හිත පිහිටනවා. මරණ මංචකයේ හරියේ ධර්මයේ බලවත් කරගන්න පුළුවන්. ඒ නිසා අපි නිතර ධර්මයේ පුරුදු කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට සසර මේවා පුරුද්දක් හැටියට අපිට වැඩෙනවා. දැන් අපි හිතමු අපි මේ ජීවිතේ භාවනා කරනවා කියලා අනිත්‍ය මෙනෙහි කරනවා. දැන් ඕනම කෙනෙක්ගෙන් අහුවොත් කියයි ඇයි අපි බණ අහන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි මේ සීල් ගන්නෙ, ඇයි ඔච්චර පින්කම් කරන්නේ, ඇයි මෙච්චර ධර්මයේ හැසිරෙන්නේ? අපිට ඉලක්කයක් තියෙනවා. ධර්මය අවබෝධ කරගන්න ඕනේ. බොහෝ දෙනෙක් කියනවා අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ. කියනවද නැද්ද මිනිස්සු? කියනවනේ. එතකොට අපිට ඉලක්කයක් තියෙනවා කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අරමුණ ඉලක්කය අපි තුල තියෙනවා. එතකොට අපි හිතමු මේ ඉලක්කය තුල පිහිටලා අපි සීල් ගන්නවා. පන්සීල් ගන්නවා, පොයට උපෝසතයක් රකින්නවා. ඉලක්කය තමයි කොහොම හරි මන් ධර්මය අවබෝධ කරනවා කියන ඉලක්කය. හැබැයි අපිට මේ ජීවිතේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණත් අපි හිතමු මරණයේ ඉස්සර වුණා කියලා කියන්න බෑනේ කොයි වෙලේද කියලා. බණ භාවනා කරනවා, සීල් ගන්නවා, බණ අහනවා, නිවන් දකින්න හිතා ඉන්නවා, මරණයේ ඉස්සර වෙන්න පුළුවන්. එතකොට අපි ආරක්ෂා කරපු සීලාදී ගුණධර්ම ඒවා තමයි නිවන් අවබෝධයේ අංගයක් හැටියට අපිට සකස් වෙන්නේ. ඒක තමයි සීල පාරමිතාව බවට පත් වෙන්නේ. එතකොට සීල පාරමිතාව කියලා කියන්නේ අපි ඒ රකින්න ශික්ෂාපද ඒ ගුණධර්ම අපිට ධර්මාවබෝධයේ අංගයක් හැටියට සසර ගමනේ අපිට උපකාර කරනවා. ඊළඟට අපි මේ ජීවිතේ අපි අනිත්‍යයි කියලා ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි අපි ওই විදිහට ආයතන 6 ගැන පංච උපාදානස්කන්ධය ගැන හොඳට විදර්ශනා නුවණ වැඩුවා කියලා හිතන්න. එතකොට අපි මෙහෙම විදර්ශනා භාවනා කරනවා, නුවණ වඩනවා. මේ ජීවිතේ අපිට ධර්මාවබෝධයක් ලබා ගන්න උත්සාහ කරද්දී ඊට පෙර මරණය ඉස්සර වුණා කියලා හිතමු. එතකොට අපි මේ වඩපු භාවනා ඔක්කොම අහ කියන්නේ. ඒ වඩපු නුවණ තමයි අපිට ප්‍රඥා පාරමිතාව බවට පත් වෙන්නේ. ඒක සසර නිවන් අවබෝධයට අපිට උපකාර කරන දෙයක්. ඒ නුවණ මෙලවින් අවසන් වෙන්නේ නැහැ. දැන් ඔබ බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ගැන ධර්මයේ තියෙනවා අසංකේයකුත් කල්පලක්ෂයක් පුරාම සංසාරේ ධර්මාවබෝධයක් අරමුණු කරගෙනම නුවණ ප්‍රඥාව වඩාගෙන ආපු කෙනෙක්. බොහෝ ආත්ම භාවවල සීල් ගන්නවා, සීලාදී ගුණ ධර්ම පුරලා ප්‍රාර්ථනා කරනවා මට මේ පිනෙන් නිවන් අවබෝධය ලැබේවා. ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානෙ ලැබේවා. අග්‍ර ශ්‍රාවක තනතුරක්ම ලැබේවා. ඒ ප්‍රාර්ථනාවෙන් සසර පින් කරගෙන ආපු කෙනෙක්. එතකොට ඒ විදියට සංසාරිකව පවා පින් කරගෙන ඇවිල්ලා ඒ නුවණ ප්‍රඥාව සසර පුරුදු කරපු නුවණ. ඒ නිසා තමයි බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් තුල බණ පද දෙක ඇහෙනකොටම සෝවාන් වුනේ. සසර නුවණ වඩලා නිසා. එහෙම නුවණ නැත්නම් කොච්චර බණ ඇහුවා සමහරු ඉන්නවා සද්ධාාවක්වත් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවත් උන්වහන්සේගෙන් බණ අහන්න ආවත් හැමෝම නිවන් දැක්කද? නෑනේ. බොහෝ පිරිස ආසාවෙන් එන අය ඉන්නවා. අනේ අපිට බණ පදයක් අහන්න ලැබේවා කියලා බොහෝ දුර ඈත ඉඳන් ඇවිල්ලා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බලනවා කවුද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා? සසර පින වඩාගත් අය කවුද? ඉන්ද්‍රිය ධර්ම වඩාගත් අය කවුද? නුවණ පුරුදු කරපු අය කවුද සසර? ඒ අය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දහම් දේශනවා. දේශනාව අවසන් වෙනකොට ඒ අයගෙන් කවුරු හෝ එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන් නිවන් අවබෝධ කරනවා. සමහර වෙලාවට ධර්මය අවබෝධ කරපු අය බැලූ බැල්මට හිතා ගන්නවත් බැරි චරිත. හැබැයි සසර පින තියන අය. දවසක් නගරික හිටියා මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා, තුවාල හැදිලා මුළු ඇඟම වන වෙච්ච
සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා හිඟන මිනිස්සෙක්. හිඟන්නේ. ඉතින් අර මේ කුෂ්ඨ නිසාම හරිම විරූපී ශරීරයක් තිබු මුළු ශරීරෙම දුර්ගන්ධයක් හමන. ඒ වෙලාවේ බොහෝම ගොරෝසු ගෝණි රෙද්දක් වගේ රෙද්දකින් තමයි ඇඟ වහගෙන අර කුෂ්ඨේ වහගෙන ඇවිදගෙන හිඟමන යන මිනිස්සේ. දවසක් කොහොම ඇවිදගෙන යනකොට කොහෙන්වත් කෑම ටිකක්වත් එදා නැහැ. එහෙම යනකොට දැක්කා විශාල පිරිසක් එකතු වෙච්ච තැන. කල්පනා කරා දන්සලක් අද දන්නේ. ගිහිල්ලා බලන්න ඕන කියලා අර සෙනග අස්තෙන් ඉස්සරහට යනකොට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. එහෙම පැත්තකින් වාඩි වුණා. දැන් මේ හිඟන මිනිස්සයාර කෑම හොයාගෙන ආවිත් හැටියක් අරන් ගිහිල්ලා අර පිරිස අතරින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට බැලුවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම කෙනා? බුදු ඇසට යොමු වුණේ අර සුප්‍රබුද්ධ කුෂ්ටි. එතකොට 100,000 ගාණක් බණහන්න වාඩි වුණත් බුදුරජාණන් වහන්සේගේ බුදු ඇස යොමු වුණේ අර ඇඟ පුරා කුෂ්ඨ හැදිච්ච මේ හිඟන මිනිස්සයා. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට සුප්‍රබුද්ධ කුෂ්ටි සෝවාන් ඵලයටපත් වුණා. අනෙක් සියලු දෙනාම හිත පහදවාගෙන ස්වාමීනි අපි අද පටන් තෙරුවන් සරණ යනවා බුදුන් සරණ යනවා කියලා ඉතින් වැඳලා ගියා. නමුත් සෝවාන් උනේ අර සුප්‍රබුද්ධ කුෂ්ටි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔහු මේ හිඟන මිනිස්සෙක් හැටියට මේ ඇඟ පුරා කුෂ්ඨ ඇතුව මේ දුක් විඳ විඳ යන්නේ පෙර සසරේ බොහෝ පින් කරපු කෙනෙක් කියෝ. හැබැයි එක ආත්මික පසේ බුදු කෙනෙක් පාත්‍රයක් අරගෙන දේවුර වහලා අර සිවුර පොරවගෙන මුළු ඇඟම වැහෙන විදියට සිවුර පොරවලා පාත්‍රයක් අරගෙන යනකොට දවසක් ඔහු කියනවා මොකද මුළු ඇඟම වහගෙන යන්නේ කුෂ්ඨයක් අද්ද කියලා ඇහුවා. ඔය පාත්‍රයක් අරගෙන මොකද මේ හිඟා කන්නේ කියලා ඇහුවා. ඒකේ අකුසල විපාකෙන් ආත්ම ගානක් කුෂ්ඨ රෝගියෙක් වෙලා ඉපදුනා කියන ඒ පසේ බුදු කෙනෙකුට කුෂ්ඨය කියලා නිന്ദා අපහාස කිරීමේ විපාකෙ. පාත්‍රයක් අරගෙන පින්ඩ පාත යනකොට මොකටද ඔය හිඟා කන්නේ කියලා නිന്ദා අපහාස කරලා ඒ රැස් කරගත් අකුසලෙන් තමයි කියන කුෂ්ඨ රෝගී හිඟන්නෙක් වෙලා ඉපදුනේ. හැබැයි ඒ අකුසලයට හිඟන්නෙක් වුණාට පෙර සසරේ ඊට පෙර බොහෝ පින් කරලා තියෙනවා. බණ භාවනා කරලා නිවන් අවබෝධයට පින් කරගත්ත නුවණක් තිබුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා පෙර සසර පින තියෙනවා. අකුසල විපාකෙකුත් ගෙව්වට පෙර පිනක් තියෙනවා. ඒ පින මතුවෙන විදිහට දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට ධර්ම අවබෝධය ලැබුවා. ඒ නිසා අපිට බාහිරින් බලලා කෙනෙක් දිහා බලලා මෙයානම් ධර්මය අවබෝධ කරගනි. මේ අය කොහෙද නිවන් දකින්නේ? එහෙම අපිට මිනිස්සුන්ව පිටින් බලලා මනින්න බෑ. දැන් බලන්න මේ බුද්ධ ශාසනය තුල නිවන් දැකපු අය. හොඳ උගත්තු, බුද්ධිමත්තු, බොහොම නිකන් අර අපි වර්තමානයේ දකින මේ ආචාර්ය, මහාචාර්ය, පණ්ඩිත ඒ වගේ චරිතද? එතකොට ඒ කාලේ එහෙම උගත්තුත් නිවන් දැකලා තියෙනවා. හැබැයි සත්‍යක කියලා හිටියා බොහොම උගතෙක්, වාද කර කර හිටපු තර්කකාරයෙක්. නිවන් දකින්න බැරි වුණා එදා. ඇයි? ඒ උගත්කම නිසා තර්ක විතර්ක මිසක් ධර්මයේ පිළිගන්න නුවණින් විමසන්නේ නැහැ. පඬිත තර්ක විතරයි. නිවන් දකින්න බැරි වුණා. හැබැයි අර සුනීත සෝපාක වගේ අසූචි කද කර ගහගෙන ගිය ළමයි බොහොම අසරණ දුප්පත් දරුවෝ, සමහරලාට හිඟන දරුවෝ, හිඟන්න වේල් කොටපු කුඹුරු වැඩ කරපු සාමාන්‍ය ජීවිත ගත කරපු අහිංසක මිනිස්සු ධර්මය අවබෝධ කරා. ඒකට හේතුව මේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන හැකියාව. ඒ කියන්නේ අහන ධර්මයේ නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒ හැකියාව තියෙන්නේ හිඟන්නෙකුටද? ඒ හැකියාව තියෙන්නේ පොඩි දරුවෙකුටද? ඒ හැකියාව තියෙන්නේ සමහරලාට දරුණු හොරෙක් වෙන්න පුළුවන්. අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ඒ මොහොතේ මම අද ඉඳන් යහපත් ජීවිතයක් ගත කරනවා කියලා සීලයක පිහිටලා ධර්මයේ විමසන්න පුරුදු වුණොත් ඔහුට එතන ඉඳන් නිවන් මාර්ගෙ විවෘත වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ නිවන් දැකපු අය අතර සමහරු ඉන්නවා මහා දරුණු අපරාධකාරී හොරු. දහස් ගණන් මිනී මරපු මිනී මරුවෝ. දැන් අඟුලිමාල ගැන හිතන්නනේ. දැන් අපි කොහොමද අඟුලිමාල ගැන අහලා තියෙන්නේ? කී දෙනෙක් වගේ මැරුවද? ඈ 999යි. අර සපත්තු විකුණන ගණන් වගේනේ. එතකොට දේශනාවේ තියෙන්නේ මෙහෙමයි. දේශනාවේ තියෙන්නේ
ඉස්තරලාම දැන් ඇඟිල්ල දෙක කපලා මුලින් කරේ ඇඟිලි 1000ක මාලයක් හොයාගන්න ලෑස්ති උනේ. මුලින් අකමැත්තෙම තමයි කරන්නම දෙයක් නැති තැන ගුරු පූජාවක් වෙනුවෙන් කැමති වුණා. එදා කඩුව අරගෙන මහා වනාන්තරයට ගිහිල්ලා ඉස්තරලාම එක්කිනා දෙන්න මරලා ඇඟිලි කපාගෙන ඇවිල්ලා මේවා ගස් බිනවල හැංගුවා, ගල් ගුහාවල් වල හැංගුවා, තැන් තැන් වල හංගලා ගියා. ආයි කොහේ හරි රැකලා හැංගිලා කීප දෙනෙක් මරලා ඇඟිලි කීපයක් අරගෙන එනකොට අර හංගපු ඇඟිලි ගිජුලි හිනියෝ අරගෙන ගිහිල්ලා සත්තු ඇදගෙන ගිහිල්ලා අර මස්ලී රහට ඇදිලා එන මේවා ආහාර කරගන්න සත්තු ඒව අරගෙන ගිහිල්ලා ඊට පස්සේ කල්පනා කරා මේවා තැන් තැන් වල හංගලා නම් හරියන්නේ නැහැ. බිල්ල ඉල්ල ගන්න ඕන කියලා තමයි අර මරණ අයගේ ඇඟිලි කපලා බිල්ල ඉල්ල ගත්තේ. ඇඟිලි මාලයක් හැටියට බිල්ල ඉල්ල ගන්න පටන් ගත්තා. දැන් දේශනාවේ තියෙනවා මුලදී ඔන්න 10 දෙනෙක් මරනවා, ඊළඟ දවසේ 50ක් විතර අල්ලලා කොහෙන් හරි මරනවා, ආයි 20ක් විතර මරනවා. ඔහොම දවස් 3-4 යනකොට මොකද වෙන්නේ? අර කලින් දවස්වල මරපු අයගේ ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කිරෙනවා. විශාල දුර්ගන්ධයක් හමනවා. එතකොට මේවා ගලවලා වීසි කරනවා. ඊට පස්සේ කල්පනා කරා මේක එකා දෙන්න මරලා එක්කිනා දෙන්න මර ඇඟිලි 1000ක් නම් කවදාවත් මට හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ගැල් යන පාරවල් වල රැකලා හිටියා. මහා ශක්තියක් තිබුණා කියනවා පෙර සසරේ පින් කරගත්ත කෙනෙක්. ඒ නිසානේ නිවන් දකින්නත් පින තිබ්බේ. එතකොට ලොකු කාය ශක්තියක් ඇතුව ඉපදිච්ච කෙනෙක්. අඟුලිමාලගේ කාය ශක්තිය ගැන තියෙනවා. මහරෑ ගම් වලට පැනලා දොරට පයින් ගහපුවාම උළුවස්සත් එක්කම ගැලවිලා දොර විසි වෙනවා කියන ගේ ඇතුළට. අර නිදාගෙන ඉන්න මිනිස්සුන්ට කොටාගෙන යනවා. ඊළඟ ගෙට ගිහිල්ලා දොරට පයින් ගහපුවාම උළුවස්සත් එක්ක ගැලවිලා යන. ඔය විදිහට ගම් වලට පැනලා 100 200 එකපාර මිනිස්සු මරනවා. ඇඟිලි ටික කපාගෙන යනවා. ගැල් යන පාරවල් තියෙනවා කරත්ත 400 කරත්ත 500 එක පෙළට යන්නේ. එක්කෙනා දෙන්න යන්නත් බයයි මේ දරුණු මිනි මරුව නිසා. සමහරු කරත්ත එකතු වෙලා එකපාර කරත්ත 500 600 යනවා. මේ කරත්ත ඔක්කොම පහු වෙනකන් හැංගිලා ඉන්නවා. කරත්ත ටික පහු වුණාට පස්සේ කඩුව අමෝරාගෙන පස්සෙන් පන්නගෙන කොටාගෙන ඉස්සරහට යනවා කරත්ත පහු කරගෙන. කීප දෙනෙක් පැනලා දුවලා බේරෙනවා. අර මැරිච්ච අයගේ ඇඟිලි ටික කපා ගන්නවා. ඔය විදිහට තමයි ඇඟිලි ටික එකතු කරගත්තේ. ඇඟිලි කොහොම හරි 999ක් එකතු වුණා. ඒ වෙලේ කල්පනා කරා තව එකක් දැන් අඩුයි. මේ ඇඟිල්ල හොයාගන්න තව දවසක් හිටියොත් මේ ඇඟිලි ටික කලින් ඇඟිලි කුණු වෙලා යනවා. ඒ නිසා තමයි කොහෙන් හරි කමක් නැහැ, කාගෙන් හරි කමක් නැහැ කියලා හිතනකොට එදා තමන්ගේ මෑණියන් අර කැලේට ඇවිදගෙන එනවා අම්මා. එදා හිතුණා කමක් නැහැ, අම්මා වුණත් කමක් නැහැ, දැම්මට අඩු එක ඇඟිල්ලයි. තව දවසක් හිටියොත් මේ ඇඟිලි ඔක්කොම කුණු වෙලා යයි. එහෙම හිතලා තමයි අර අම්මා මරන්න හිතුවේ. එතකොට අපිට පේනවා දැන් එදා බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවා. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද බේරගන්නේ? එහෙම බුදුවැසින් දකින්නකොට එදා බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව දැක්කා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි ඉතින් ඔය කලින් බුදුහාඳුරන්ට තිබ්බනේ ඔක නවත්තන්න. එක්කිනා දෙන්න මරන්න හදනකොටම තිබුණා. බුදුවරු පහළ වෙන්නේ ලෝකෙ මිනි මරණයි හොයා ගිහිල්ලා අහසින් ගිහිල්ලා ඒ අය দমনය කර ප්‍රාතිහාර පාමින් ඊව නවත්තන්න මේ පොලිස් කාර්යයේ රස්සාව කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බලන්නේ නිවන් අවබෝධ කරන්න පිනක් තියෙන කෙනෙක් ඉන්නවා. කොහොමද මෙයා দমনය කරන්නේ? මුලින් ගියා නම් පිළිගන්නේ නැහැ කීයටවත් দমনය කරගන්න බැරි කෙනෙක්. තමන්ගේ ඉලක්කය තුල කොහොම හරි යනවා කියන අදිෂ්ඨානෙන් යන කෙනෙක්. හැබැයි ඒ වෙනකොට අන්තිම මොහොත වෙනකොට හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ඇයි කලින් කාලයක් තිස්සේ දැන් මරලා ඇඟිලි කුණු වෙලා සත්තු අරගෙන ගිහිල්ලා මේවැ මල කුණු ගඳ දවස් ගානකට පෙර මරපු අයගේ ඇඟිලි කුණු වෙලා ඇඟේ වැක්කිරෙනකොට මලමිනි දුර්ගන්ධයත් එක්ක මිනිස්සුන්ගේ විලාප හඬ මිනිස්සු මරනකොට ඒ දෙන හඬ මේවා එක එපා වෙලා කරකිලා ජීවිතේම එපා වෙලා හිටපු වෙලාව. අන්තිමටම කරන්න දෙයක් නැති තැනමයි කමක් නැහැ අම්මා වුණත් කමක් නැහැ කියන තීරණයට එන්නේ එදා. එතකොට ඒ වෙනකොට
අවසාන තීරණයක ගන්න බැරිම තැන. බුදුරජාණන් වහන්සේ බැලුවා දැන් නම් দমনය කරගන්න පුළුවන් මොහොතක්. දැන් එපා වෙලා කලකිරිලා මේ ගත්ත උත්සාහය දැන් අන්තිමටම කලකිරිච්ච තැන ඉන්නේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩි. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා දැක්ක ගමන් দমনය වුණාද? නෑ. ඒත් අර දරුණු ස්වභාවය කඩුව අරගෙන බුදුරජාණන් වහන්සේ පස්සෙනුත් පැන්නුවා. හිටු මහන කියලා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් පැන්නුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයක් පෑවා. උන්වහන්සේ බොහෝම හිමින් ඉදිරියට වැඩම කරනවා. අඟුලිමාල පන්නගෙන ආවට එක තැන දුවනවා මිසක් ලං වෙන්න බෑ. උන්වහන්සේ ඒ විදිහේ ප්‍රාතිහාරයක් පෑවා. එහෙම ප්‍රාතිහාරේ පානකොට ඒත් කඩුව උස්සගෙන එක තැන දුවනවා. එහෙම දුවලා හොද්දටම හති වැටිලා ශ්‍රමණේ ඔහොම නවතින්න කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම කරුණාවෙන් පින්වත තථාගතයන් වහන්සේ නතර වෙලා ඉන්නේ කියෝ. ඔබ නවතින්න කියෝ. අඟුලිමාල තථාගතයන් වහන්සේ නැවතිච්ච කෙනෙක්. ඔබ නවතින්න කියෝ. අන්න එතකොට අහනවා ශ්‍රමණියෝ බොරු කියන්නේ නෑනේ. ඔබ මේ ඇවිදින ගමන් ඔබ මේ නැවතුණා කියන්නේ බොරුවක් නේ කියෝ. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල මම ඉපදෙන මැරෙන සසර ගමන නවත්තපු කෙනෙක් කියෝ. සිතෙන් කරන, කයෙන් කරන, වචනයෙන් කරන අකුසල් නවත්තගත්ත කෙනෙක්. ඔබ නවතින්න කීවා. ඔබ ඉපදීමෙන් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ ඔබ ගමන් කරන කෙනෙක්. ඔබ සසර ගමන නවත්ත ගන්න. ඔබෙන් වන ඔය අකුසල් පාපී සිතුවිලි නවත්තගෙන ඔබව দমনය කරලා සංසාර ගමනෙන් නවතින්න කියෝ. මන් අතර වෙච්ච කෙනෙක් කියෝ. එහෙම කියනකොටම අන්න නුවණ වැටහුණා. මෙච්චර කාලයක් එපා වෙලා කලකිරිලා එවැනි අනුශාසනාවක් නැතුව බොහොම දුකසේ තමන්ගේ ඉලක්කෙට මිනි මර හිටපු අඟුලිමාල ඒ වෙලාවෙම අර කඩුව වීසි කළා. එහෙම දන ගහලා වැඳ වැටුණා. අනේ ස්වාමීනි මාව බේර ගන්න කිව්වා. ඔබ වහන්සේ මට පිහිට වෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අඟුලිමාල හාමුදුරන් ඒ විලේ අඟුලිමාල තාම හොරා දරුණු අපරාධකාර එක්කන් ගියා দমনය වුණාට. එක්කන් ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේ පැවිදි කෙරෙව්වා. දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මෙච්චර දරුණු අපරාධකාරයෙක්, මෙච්චර මිනි මරුවෙක්, මෙච්චර මිනිස්සුන්ට අපරාධ කරපු මිනිස්සෙක් පැවිදි වුණාට පස්සේ ඔක්කොම හරි ගියාද කියලා හිතෙන්න පුළුවන් නේ. එහෙම හරියන්නේ නැහැ. ඊවැ විපාක එනවා පස්සෙන්. අඟුලිමාල හාමුදුරුවෝ උන්වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා දැන් පැවිදි වෙලා. උන්වහන්සේ පුදුම වීරියකින් ශික්ෂාපද සමාදන් වෙලා අදිෂ්ඨාන කරගත්ත මම මගේ දිවි හිමියෙන් මේ හැම ශික්ෂාපදයක්ම රකින්න. පුදුම මෛත්‍රියක් වඩන්න පටන් ගත්තා. අර ද්වේෂය යටපත් කරන්න තියෙන හොඳම ආයුධය තමයි මෛත්‍රිය. ඒ නිසා මෛත්‍රියම වඩනවා. හැම ඉරියව්වෙම නිදා ගන්න ගිහිලත් මෛත්‍රිය වඩනවා. හිටගෙන ඉන්න ඉරියව්වෙත් මෛත්‍රිය වඩනවා. හතර ඉරියව්වෙම මෛත්‍රිය වඩනවා. පාත්‍රය අරගෙන පියවරෙන් පියවර මෛත්‍රී වඩමින් පිණ්ඩපාත යනවා. අන්න කර්ම විපාක උන්වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා. අඟුලිමාල හාමුදුරුවෝ යම් පාරක පිණ්ඩපාතේ වැඩියද ගහකට ගලක් ගැහුවත් කැරකිලා එන්නේ ඔළුවට කියනවා. ළමයි ගස්වලට පොළු ගහනවා, සමහර ලාවට අඹ කඩා ගන්න, පළතුරු කඩා ගන්න ගස්වලට පොළු වලින් ගල් වලින් ගහනවා. ඒ ළඟ පාරක ගියොත් කැරකිලා එන්නේ අඟුලිමාල හාමුදුරන්ගේ ඔළුවටමයි කියලා. ලී පෙරාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට එනවා. බුදුරජාණන් වහන්සේ කියන අඟුලිමාල ඔබම කරපු අකුසල් ඔබේ පස්සෙන් ඔය එන්නේ. ඔබ අප්‍රමාදී වෙන්න, ඔබ වීරිය වඩන්න. ඒ විතරක් නෙමෙයි පිණ්ඩපාති ගියොත් ගමකට ගමේ මිනිස්සු රැකලා ඉඳලා එනවා දකින්නකොට ආයුධ අරගෙන පොළු අරගෙන ගල් අරගෙන රැකලා ඉන්නවා. අන්න එනවා අපේ තාත්තා මරලා ඇඟිල්ල කපාගත් එක. අන්න එනවා අපේ බාප්පා මරලා ඇඟිල්ල කපපු එක. අරුව තමයි අපේ මල්ලියෝ මැරුවේ, අයියා මැරුවේ කියලා මිනිස්සු එකතු වෙලා දඬු මුගුරු අරගෙන පොළු අරගෙන හොද්දටම ගහලා සිවුරු තිරලා ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර. ඉතින් පාත්‍ර කුඩු කරගෙන සිවුරු ඉරාගෙන ලී පෙරාගෙන එනවා ආරාමෙට. එහෙම ගහද්දි සුවපත් වේවා කියලා මෛත්‍රීම වඩන්න තරම් අඟුලිමාල හාමුදුරුවෝ දමණේ වෙච්ච හිතක් ඇති කරගත්තා කියලා. උන්වහන්සේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට පියවරෙන් පියවර හිතනවා
මගේ හතුරෝද මගේ මිතුරෝද මගේ නෑයෝද නොනෑයෝද මට නිඳා කරන අයද පහර දෙන අයද දඬු මුගුරු වලින් ගහන අයද බනින අයද මේ මගතොට හම්බෙන සියලු දෙනාම සුවපත් වේවා කියලා පියවරෙන් පියවර මෛත්‍රීම වඩා කියන සක්මන් කරන්න. පින්දපාතේ වඩින්න. ඒ ගියත් ඉතින් කුටි කාගෙන ඉනවා. නිතර උන්වහන්සේට ජීවිතේ මේ වගේ පහර කන්න සිද්ධ වුණා කියන මිනිස්සුන්ගේ. උන්වහන්සේට ඔය මිනිස්සු අල්ලගෙන ගහන එක ටිකක් හරි අඩු උනේ ඔබ දන්නවා දවසක් අඟුලිමාල හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකොට දරුවෙක් ලැබෙන්නේ නම්ම කෙනෙක් වේදනාවෙන් විලාප නගනවා දරුවා බිහි වෙන්නේ දරුවා බිහි වෙන්නේ නැතුව මේ අම්මා මරණාසන්න වෙලා මාරාන්තික වේදනාවක් විඳිනවා විශාල වේදනාවකින් විලාප නගනවා. උන්වහන්සේ පින්ඩපාතේ වඩින ගමන් මේ නිවස ඉදිරියෙන් වඩිනකොට මේ හඬ ඇහුණා. ඉතින් මිනිස්සුත් දැන් ඔළුවේ අත් ගගහ කියනවා කරන්න දෙයක් නැහැ. දරුවා ලැබෙන්නේ නැතුව මරණාසන්න වෙලා. ඒ වෙලාවේ එහෙම ගිය ගමන නවත්තලා ආපහු ආවා ආරාමෙට. බුදුරජාන් වහන්සේව මොකද අඟුලිමාල අදත් කරදරයක්වත් උනාද? වනේ ස්වාමීනි අද එහෙම දෙයක් නන්නේ. දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් විලාප නගනව ඇහුණා. අනේ මට පිහිට වෙන්න විදිහක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ සත්‍යක්‍රියාවක් කරන්න. ස්වාමීනි කොහොමද මම මේ සත්‍යක්‍රියාව කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල ඔබ ඒ දරුවා ලැබෙන්නේ අම්මා ළඟට ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න කීවා. මම දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. තීන සත්‍යීන මේක සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා. සුවසීම දරුවා බිහි වේවා කියලා ඔබ සත්‍යක්‍රියා කරන්න කියලා. දැන් කරන්න පුළුවන් එකක්ද මේ? අඟුලිමාල හාමුදුරන්ගේ මුළු ඇඟම හිරි වැටලා වගේ කියන්නේ ස්වාමීනි මං කොහොමද ඕක කරන්නේ? ඒ කාලේ මං මිනිස්සුන්ගේ පස්සෙන් කඩුව අරගෙන පන්නලා කී දෙනෙකුට නම් කොටලා ඇද්ද? මං කොච්චර අකුසල් කරගත්ත කෙනෙක්ද? මං කොච්චර ප්‍රාණඝාත කරාද ඉස්සර? බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල ඒ ඔබ ඉස්සර නේද කියලා ඇහුවා. ඔබ ආර්ය ජාති ඉපදුනාට පස්සේ ආර්ය ජාති කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණාට පස්සේ ඔබ දැන පුංචි සතෙක්වත් මරලා තියෙනවද ඇහුවා. අනේ ස්වාමීනි මම පැවිදි වුණාට පස්සේ බුද්ධ ශාසනය තුල නම් පුංචි සතෙක්වත් කවදාවත් මේ වෙනකන් මගේ අතින් නම් මරණයටපත් වෙලා නැහැ කිය. බුදුරජාන් වහන්සේ වදාළ අඟුලිමාල එහෙනම් ඔබට පුළුවන්. ඔබ මේ විදිහටම ගිහින් සත්‍යක්‍රියා කරන්න කියලා බුදුරජාණන් වහන්සේම සත්‍යක්‍රියාව ඉගැන්වුවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙනගත්ත සත්‍යක්‍රියාව අඟුලිමාල හාමුදුරුවෝ එහෙමම ගියා ආයෙමත් අර විලාප නගන මේ දරුවා ලැබෙන්නේ නැතුව වේදනාව විඳින අම්මා ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියාව කරා. යතෝහම් බගිනි කියන්නේ නංගි පින්වත් නංගියේ අරියා ජාතියා ජාතෝ මම ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ කියන්නේ මව් කුසින් ඉපදිච්ච දවස නෙමෙයි මව් කුසෙන් ඉපදුනාට පස්සේ අපරාධ කරා මිනී මැරුවා. හැබැයි ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ ඒ කියන්නේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට ඉපදුනාට පස්සේ සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් නම් තොර කරේ නැහැ. තේන සත්‍යේන මේක සත්‍යයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති කියලා එහෙම සත්‍යක්‍රියාව කරනකොටම මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා සුවසීම දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරනකොටම වේදනාව සංසිඳුණා. කිසිම වේදනාවක් නැතුව ඒ සැනින් දරුවා බිහි වුණා. එදා ඉඳන් මිනිස්සු අතර කීර්ති රාවයක් පැතිරුණා. මැරෙයි කියලා වට වෙලා බලාගෙන ඔළුවේ අත් ගගහ හිටපු මිනිස්සු සාදුකාර දීලා වන්දනා කරන්න පටන් ගත්තා. එදා ඉඳන් කීර්ති රාවයක් පැතිරුණා. අඟුලිමාල ඉස්සර මිනී මරුවෙක් වුණාට දැන් නම් පුංචි සතෙක්වත් මරන්න නැති කෙනෙක්. උන්වහන්සේ මේ විදිහට අර දරුවෙක් ලැබෙන්නේ හිටපු අම්මා ළඟට ඇවිල්ලා සත්‍යක්‍රියාවක් කරා. මම බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්වත් මැරුවේ නෑ. මේක සත්‍යයක්. මේ සත්‍යානුභාවයෙන් සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා කරපු සත්‍යක්‍රියාවෙන් දරුවා බිහි වුණා කියලා අන්න කීර්ති රාවයක් ඔය කට කතාව පැතිරුණා. ඒකෙන් පස්සේ මිනිස්සු උන්වහන්සේට අනුකම්පා කරා. අර තැන් තැන් වල රැකලා ඉඳලා ගහන්න හිටපු මිනිස්සු ඒවා
ටික අඩු වෙලා ගියා කියන. එතකොට අපිට පේනවා දැන් බලන්න ඔය සත්‍යක්‍රියාව ගැන බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් මේ කල්පය තුල මේ සත්‍යක්‍රියාව බලවත් කියෝ. එතකොට දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ මීට අවුරුදු 2600කට විතර පෙරනේ. එතකොට බුදු වෙලා අවුරුදු 2600කට වැඩි දැන්. පිරිනවන් පාල අවුරුදු 2500 දැන් 59ත් ඉවරයි. එතකොට අවුරුදු 2500 ගානකට පෙර අඟුලිමාල මහරහතන් වහන්සේ කරපු ඔය සත්‍යක්‍රියා පිරිත අඟුලිමාල පිරිත අදත් අපි භාවිතයට ගන්නවද නැද්ද? දැන් අදත් ඔබ දරුවෙක් ලැබෙන්න ආසන්න වෙනකොට ඔබේ අම්මා තාත්තා ඔබ අනාගතයේ උපදින දරුවෝ එතකොට මේ බුද්ධ ශාසනය තුල තෙරුවන් සරණ ගිය සද්ධාව තියෙන මේ බෞද්ධ අම්මාවරු ඔය අඟුලිමාල පිරිත කියවනවද නැද්ද? කියව ගන්න. එතකොට අපිට පේනවා අදටත් බලවත්. අදත් ඒකේ ආශිර්වාදේ ලබනවා. එතකොට ජීවිතේ මහා අපරාධ කරපු මිනිමරුවෙකුටත් පුළුවන් වුණා බුද්ධ ශාසනය තුල පුංචි සතෙක්වත් මරන්න නැතුව සීලවන්ත ජීවිතයක් ගත කරගෙන සියලු කෙලෙස් ප්‍රහාණය කරලා නිවන් දකින්න පුළුවන්කම ලැබුණා. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුල ඕනම කෙනෙකුට ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ඕනම කෙනෙකුට ජීවිතේ ධර්මයට හරව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඕන තරම් ඉන්න වර්තමානයේ ධර්මයට යොමු වෙන මිනිස්සු. ඒ නිසා ඒ කාලේ ඔබ අහලා ඇති. සිරිමා කියලා වෙසංගනක් හිටියා. අම්බපාලි වෙසංගන. එතකොට මේ සියලු දෙනාම අර පරණ ජීවිතය අතහැරලා රහත් වුණා. එතකොට ඊළඟට තබ්බද්දාය කියලා හොර නායකයෙක් ගැන තියෙනවා. 500ක හොර කණ්ඩායමක නායකයෙක්. 500ක් දෙනා එකතු වෙලා ගමෙන් ගමට ගම් පහරන හොරු පිරිසක්. හැබැයි මේ සියලු දෙනාම හොරකම් අතහැරලා බණ අහලා පැවිදි වෙලා රහත් වුණා. එතකොට ජීවිතේ මොන වැරදි මොන අඩුපාඩු මොන තරම් අපරාධ කරපු මිනිස්සු උනත් ඒ අයට නිවන් දකින්න අවශ්‍ය උනේ යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් විමසීමේ හැකියාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූල ජීවත් වීමේ දක්ෂතාවය. ওই දෙක තමයි අවශ්‍ය. එතකොට අපිට කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි බාහිරින් ලැබෙනවා. ඒ බාහිරින් ඒ අංග දෙක ලැබෙනකොට අපි තුල ඇති කරගන්න ඕන දේ තමයි යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපද. මම ඔබට පොඩි සිදුවීමක් කියන්නම්. පහුගිය දවස්වල ගිය මාසේ මම මාසිම වගේ හිටියේ ඕස්ට්‍රේලියාවේ දේශනවලට ගිහිල්ලා. එහෙදී දවසක් ලංකාවේ දරුවෙක් මට කෝල් එකක් දුන්නා. හැබැයි පිට රටකින් මම ලංකාවේ නම්බරේ ඉතින් ලෝකෙ කොහෙ ගියා රෝමින් කරලා අරගෙන යනවා. ඉතින් පිට රටකින් නිසා මම කතා කරනකොට මට බොහොම බැගෑපත්ත කිව්වනේ හාමුදුරනේ විනාඩියක් අහගෙන ඉන්න පුළුවන්ද? මම මේ මැද පෙරදිග රටකට ඇවිල්ලා හරි දුක් විඳලා ජීවිතේ දැන් හොඳට සීල් රකින්නවා, ගුණධර්ම පුරනවා. හැබැයි මම පාරක වැඩ කරන්නේ. ඉතින් ඔහොම කියාගෙන ගියා. එහෙම කියාගෙන ගිහිල්ලා ඒ දරුවා කිව්වා හාමුදුරනේ මම හොරන ගිලම් භික්ෂු මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. කවුරු සලකන්නේ නැති වයසට ගිය ස්වාමීන් වහන්සේලා මං එක්කන් ඇවිල්ලා අපවත් වෙනකම් මගේ ගානේ මං රැක බලා ගන්නවා. දැන්ට මගේ ළඟ ඉන්න ස්වාමීන් වහන්සේලා 20 ගානක්. ඉතින් උන්වහන්සේලාට සේවකයෝ යොදවලා අපවත් වෙනකම් බලා ගන්නවා. අපවත් වුණත් මගේ ගානේම ආදාහන කටයුතුත් කරනවා. ඉතින් මේකට බොහෝ දෙනෙක් ඉතින් දැනගෙන උදව් උපකාර කරනවා. මේ දරුවා කිව්වා හාමුදුරනේ මම මාසෙකට රුපියල් 5000 ගානේ ඔබ වහන්සේගේ ගිලම් භික්ෂු ආරාමයට මං එවනවා කිව්වා. ඊළඟට කිව්වා මං ගමේ පන්සලේ ලයිට් බිලටයි වතුර බිලටයි රුපියල් 4000ක් විතර යවනවා කිව්වා. වැඩිහිටි නිවාසයක් තියෙනවා. ඒ වැඩිහිටි නිවාසේ ඒ වියදම් වලට රුපියල් 4000ක් මං මාසෙකට වෙන් කරලා යවනවා කිව්වා. දුප්පත් දරුවෝ දෙන්නෙකුට ගෙවල් ළඟ ඉන්න ඉගෙන ගන්න උදව් කරනවා. ඒ ළමයින්ටත් මං 4000ක් යවනවා කිව්වා. දැන් මං නිකන් හිතෙන් ගණන් හැදුවා රුපියල් 20000ක් විතර නෙමෙයි මාසෙකට. එහෙම කියලා ඒ දරුවා කියනවා හාමුදුරනේ ඉතින් මට තාම ඉන්න තැනක්වත් නැහැ. ඉතින් මම බොහොම දුප්පත් කෙනෙක්. මං ඉතින් ඉස්සර ලංකාවේ කුලී වැඩ කරේ ඉතින් ඔය වගේ. හැබැයි මං දැන් මැද පෙරදිග ඇවිල්ලා පාරක වැඩ කරන්නේ මං හරි දුක් විඳිනවා. ඉතින් අසරණකමත් කියනවා.
මං කිව්වා දරුවෝ අපි පින් කරන්න ඕනනේ. හැබැයි පින් කරන්න ඕනේ අපිට පුළුවන් හැටියටනේ. මං කිව්වා ඔයා පින් කරන්න. හැබැයි ඔයාගේ ප්‍රශ්න ටික ඉස්සෙල්ලා විසඳ ගන්න. ඉස්සෙල්ලා ඔයා ඉතුරු කරලා ඉඩමක් ගන්න, ඔයාගේ යක් හදා ගන්න, ඔයාගේ ප්‍රශ්න ටික විසඳගෙන, ඔයාගේ ජීවිතේ ගොඩනගාගෙන බණ අහගෙන ඊට පස්සේ ටික ටික ඔබේ ශක්ති පමණින් පින් කරන්න කියලා. එහෙම කියනකොට මේ දරුවා කියනවා හාමුදුරනේ ඉස්සර මං ලංකාවේ ඉන්නේ නැද්දි උදේ ඉඳන් රෑ වෙනකන් දුක් විඳලා හම්බ කරලා මාසෙකට රුපියල් 15000ක විතර කුඩු ගැහුවා කිව්වා. තව රුපියල් 4-5000ක් විතර බේබදු කන් වලටයි දුරාචාරයටයි වියද හම්බ කරපු ඔක්කොම කරේ දුරාචාර වැඩ කිව්වා. හැබැයි මීට මාස 4-5කට පෙර ඔබ වහන්සේගේ බණ වගේක් මං ඇහුවා. ඒකෙන් පස්සේ තමයි කිව්වා තනියම හිත හදාගෙන කොහොම හරි මං සිල් රකින්නවා කියලා බණ අහන්නම පටන් ගත්තා කිව්වා. බණ අහලා අර වැරදි ඔක්කොම නැවැත්තුවා කිව්වා. ඉස්සර මං දුරාචාරයට කුඩු බොන්න වියදම් කරපු සල්ලි ටික දැන් මං දුක් විඳලා ඒ සල්ලි ටිකම පින් කරනවා කිව්වා. වෙනදා රුපියල් 15000ක් විතර කුඩු ගැහුවා දැන් ඒ සල්ලි අයින් කරලා පින් කරනවා. ඒ සල්ලි ටිකේ. ඉතින් මේ දරුවා කියනවා ලංකාවේදී සිල් රකින්න උත්සාහ කරා යාළුවෝ එක්ක බෑ කිව්වා. අර පරණ බේබද්දොයි දුස්සීලකම් වලට ඇදගෙන ගිය අය ගෙදරට එනවා කිව්වා යන් කියලා බලෙන් හරි ඇදගෙන යන්න. ඒ නිසාමයි කිව්වා මේ මැද පෙරදිග රටකට ආවේ. දැන් එහෙ ගිහිල්ලා පාරක වැඩ කරනවා. හැබැයි උදේ පාන්දර නැගිටලා බණ දෙකක් අහනවා කිව්වා ඉන්ටර්නෙට් එකෙන්. එතකොට ඉන්ටර්නෙට් එකෙන් උදේ නැගිටලා බණ දෙකක් අහලා වැඩට යනවා. දවසම වැඩ කරලා බොහොම දුක් විඳලා හවසට ඇවිල්ලා තව බණක් දෙකක් අහලා තමයි කිව්වා රැයට නිදාගන්න. ඉතින් මට කියනවා හාමුදුරනේ මට මොනව නැති වුණත් මට දැන් ධර්මයේ තියෙනවා මං උදේ ඉඳන් බණ අහනවා දවසට බණ 2-3ක් අහනවා ආර්ථික ප්‍රශ්නන් තියෙනවා හැබැයි මං බොහොම සතුටින් පින් කරගෙන ඉන්නවා මං හරියට දැන් පන්සිල් ටික රකින්නවා කිව්වා. එතකොට බලන්න හැදෙන කෙනා මාව දැකලත් නැහැ ඔය ටීවී එකෙන් රේඩියෝ එකෙන් අපේ බණ ඇහුවට. එතකොට හැදෙන කෙනා ලෝකෙ කොහේ හිටියත් බණපදයක් අහපු සැනින් ජීවිතේ තේරුම් ගත්ත සැනින් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන්. ඕනෑම වැරදිකාරයෙක්, ඕනෑම අපරාධකාරයෙක්, ඕනෑම දුස්සීල පුද්ගලයෙක් ධර්මයේ ඉදිරියේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා හැබැයි මේ ජීවිතේ ධර්මය අවබෝධ කරන්න බැරි 5 දෙනෙක් ඉන්නවා. පංචානන්තරී අකුසල් වලට ලක් වෙච්ච අය. එක්ක තමන්ගේ අම්මා මරලා, තාත්තා මරලා, සංඝ බේද අකුසලයක් කරලා, රහතන් වහන්සේ නමක් ඝාතනය කරලා, බුදු කෙනෙක්ගේ ලේසොලවලා ඔය වගේ පංචානන්තරී අකුසලයක් කරපු කෙනෙකුට විතරයි කියනවා මේ ජීවිතේ නිවන් දකින්න බැරි. අනිත් ඕනෙම කෙනෙකුට වීරියෙන් අනිත් අකුසල් ප්‍රහාණය කරගන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතවල අපිට කොහොම හරි ඒ තරම් අකුසල් කාගින්වත් එහෙම කලාතුරකින් ওই ගමක වුණත් එහෙම පව්කාරයෙක් ඉන්නේ නේ. රටක වුණත් ඉතින් ওই අම්මා තාත්තා මරපු හරි එහෙම පුද්ගලයෙක් කලාතුරකින් තමයි ওই පත්තරයකින් හරි එහෙම පව්කාරයෙක් ගැන අපිට අහන්න ලැබෙන්නේ. ඒ නිසා වර්තමානයේ ධර්මය අල්ලන කෙනෙකුට ඕනෑම මොහොතක අපිට ධර්මයේ කරා යන්න පුළුවන්. අර කරුණු 4යි අපිට අවශ්‍යයි. බාහිරින් ලැබෙන අංග දෙක දැන් හොඳටම තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයේ හොඳටම ලැබෙන කාලයක්. සද්ධර්ම ශ්‍රවණේ දැන් ඉස්සර වගේ නෙවෙයි පැය 24ම බණ යනවනේ. ඔබ ලෝකේ කොහේ හිටියත් ඔබ ගමක හිටියත් දැන් සමහරු ඉන්නවා හේනේ ඉන්නේ. හැබැයි ඒ රේඩියෝ එක හරි දාගෙන පැල් රැක්කත් හේනේ ඉඳගෙන හරි අර බණ ටික අහනවා රේඩියෝ එකෙන් හරි. බස් එකේ යන්නේන ගමන් බණ අහන වාහනයක ගියත් බණ අහනවා. එතකොට ඒ වගේ දැන් අපිට පැය 24ම බණ ගියා කියලා ඇත්තම කතාව ගත්තොත් පැය 24ම බණම අහගෙන ඉන්න පුළුවන් මිනිස්සෙකුට. උයන්නේ පිහන්නේ නැතුව කන්නේ බොන්නේ නැතුව ගෙදර වැඩක් කරන්නේ නැතුව බණම අහගෙන ඉන්න පුළුවන් මිනිස්සුන්ට බෑ. හැබැයි ඔබ අනිත් සියලු වැඩ කරන අතරතුර පැයක් දෙකක් හරි විවේකයක් ලැබිච්ච ගමන් බණක් අහන්න බැයිද ඕනකම තියනවනේ. පුළුවන්. එතකොට නිතරම බණ යන්නේකේ ප්‍රයෝජනේ තමයි ඔබට විවේකයක් ලැබිච්ච ගමන් එක බණක් දෙකක් හරි අහන්න වෙලාවක් හදාගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඊළඟට අපි හිතමු වැඩක් නැති අයත් ඉන්නවනේ ගෙවල් වල. දැන් අපි ගමු රස්සාවල් කරලා වයසට ගිහිල්ලා දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න අය ඉන්නවා.
සමහර වයසට ගිය අම්මලා තාත්තලින් දරුවෝනේ වැඩ කරන්නේ. අම්මලා තාත්තලා සමහරව ඉතින් පාරවල් දිහා බලාගත්තුවත බලාගෙන ඉන්නවා. එහෙම නැතුව ගෙදර උදේ ඉඳන් බණ අහන්න බැයිද? ගෙදර වැඩකුත් නැන දරුවෝ නම් ඒ ටික හම්බ කරලා උයලා පිහලා කන්න ටික දෙන්නේ දරුවෝ නම් අම්මලා තාත්තලාට වයසට ගියාට පස්සේ සමහර අය ඉන්නවා බණ අහන්න හදලා දීලා ඉතින් රේඩියෝ එක දාලා ටීවී එක දාලා බුඩිස් channel එක දාලා හදලා දෙනවා. ඉතින් අර අම්මලා තාත්තලා උදේ ඉඳන් බණම අහනවා. කෑම ටික කන්නේ ටීවී එක බලාගෙන බණ අහගෙන. එහෙම විවේකයක් හදාගත්ත කෙනෙකුට ජීවිතයේ අන්තිම කාලේ දවසේ බණ 5-6 බණ අහනවා. ඒ බණම නැවත නැවත අහනවා. එතකොට ධර්මයටම යොමු වෙච්ච ජීවිත ගත කරන්න පුළුවන්. ඔය කරුණු දෙක බාහිරින් දැන් හොඳටම තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න නම් අපි තුල ඇති කරගන්න ඕනේ ධර්මයට අනුව නුවණින් විමසීමේ හැකියාව. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඊළඟට ඒ ධර්මයට අනුවම ජීවත් වීමේ දක්ෂතාවය. සීල ගුණ දහම් රැකගෙන ඒ ධර්මයේ නුවණින් විමසමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවකදී ඔය කරුණු හතර එකතු වෙච්ච තැන ධර්මාවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අපේ දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණේ මරණයට ලං වෙවි අපි දවසින් දවස මරණයටම ඇදිලා යනවා. කවදා කොතන කොයි මොහොතේ මරණය ලං වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අප්‍රමාදී වෙන්න ඕනේ. බොහෝ දෙනෙක් අපේ ඥාතීනු තනියේ කොමාරි සෝවාන් වෙන්න ඕනේ කී හිටියා. හැබැයි මරණය ඉස්සර වුණා. ඒ නිසා අපිත් ඕක කියා හිටියොත් කොයි මොහොතේ හරි මරණය අපිට ඉස්සර වෙන්න පුළුවන්. ඊට පෙර අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගන්න මේ හුස්ම ටික යන්න පෙර කොහොම හරි මං මේ උතුම් ධර්මයම අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ පිණිස ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ. ඒ වගේම මේ පින්තුන්ගේ අරමුණ තමයි මූලිකම අරමුණු අතර තියෙන්නේ මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. ඒ අතර ජේ ලියනගේ වසර 2කට පෙර මිය පරලොව ගියේ. ඒ වගේම නුවන් චමින්ද උදයංග වසර 23කට පෙර මිය පරලොව ගිය. ඒ වගේම WA තිලක් අමරසිරි වසර 17කට පෙර මිය පරලොව ගිය. ඒ ඇතුළු පරම්පරාගත ඥාති හිතයිෂී දෙමාපිය ඊළඟට වර්ග පරම්පරාගත කල්පනා කරගන්න තම තමන්ගේ ඥාතීන් අතර දෙමව්පියෝ වෙච්ච අය ආච්චිලා සීයලා වෙච්ච අය පරම්පරාගත ඥාතීන් මිය පරලොව ගිය යම් තාක් ඇද්ද ඒ සියලු සංසාරික ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දේ. ඒ වගේම අද දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ගලේවෙල දමුණු මුල්ලේ පදිංචි KG අනෝමා කුමාරි මහත්මිය. ඒ වගේම විශ්‍රාමලත් විදුහල්පති NW විමලසේන මහතා සහිම මහත්මිය. ඒ වගේම KHA කාන්ති හෙට්ටිආරච්චි මහත්මිය සහ ඒ වගේම දේවහුව කජුවත්ත පදිංචි TG චන්ද්‍රාවති මහත්මිය සහ එම මහත්මා ඒ වගේම K කරුණාවති මහත්මිය සහ GG සීලවති මහත්මිය මේ නම් සඳහන් කරපු හැම දිනාම තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ධර්මින් ධර්ම දේශනාවට සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ හැම දිනාටමත් ඒ අයගේ පවුල්වල දූ දරු ඥාති හිත මිත්‍ර ආදී සුජීවත්ව ඉන්න සියලු දෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් ධර්ම දානමේ පිනෙනුත් හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාදෙම ලැබේවා. උතුම් වූ ධර්මාවබෝධයම මේ හැම දිනාටම ලැබේවා කියලා ආශිර්වාද කරනවා.
ඒ වගේම ධර්මදේශකයාණන් වහන්සේට ආශිර්වාද කිරීමත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල දමනාහිමිපාණන් වහන්සේට ආශිර්වාද කිරීමත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මේ පින්වතුන්ගේ අරමුණු අතර තියෙනවා. ඒ නිසා අද මේ ධර්මදේශනාවෙන් රැස් කරගත්ත සියලු පින ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් නාලිකාවේ සියලු දිනාටමත් ඒ වගේම KWG ශාන්ත සමරනායක මහතාගේ 43 වෙනි උපන් දිනේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර තියෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් පින නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු 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 ඒ උතුම් වූ සදර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් චිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබට සංනිවේදනය කළ දායකත්ව සදර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.